පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩම වාදල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දහත්වත්ය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि रामेरे मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो
අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මම අද ඔබලාට දේශනා කිරීමට සිතාගත්තා ස්වර්ග මොක්ෂ සම්පatti ලබා ගන්නා ආකාරය ගැන අනන්ත සැප විඳීමට හේතු වන කාරණා ගැන දේශනා කිරීම සඳහා එය හොඳින් ඔබලා අහලා අවබෝධ කරගන්නට පින්වත්නි. අපගේ තථාගතයන් වහන්සේ ඒ සමයේ වැඩ සිටියේ විසල්පුර මහා වනයේ කූටාගාර ශාලාවේ. ඒ වැඩ වාසය කරන විට එක් දවසක් මහලී ලිච්ඡවී පඬිතුමා මෙහෙම අදහසක් ආවා පින්වත්නි. සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ සංඝයාට මෙසේ දේශනා කරනවා කියලා. මොකද්ද? ශක්‍ර භවනේ සිටින ශක්‍ර දෙවියා කියා කෙනෙක් ඉන්නවා. ඔහුට මේ වාදී ආදී විවිධ සැප සම්පත් ලැබෙනවා. අනන්ත සැපසේ ජීවත් වෙනවා කියලා දේශනා කරන බව දේශනා කරනවා කියලා මේ මහලී ලිච්ඡවී පඬිතුමාට අහගන්ට ලැබුණා. ඒ සැප නිකන් ලැබුණ දෙයක් නොවේයි. සත්‍ය විද වෘත සමාදන් වෙලයි ඒ සැප ලැබුණේ කියා දේශනා කරනවා. කියා අහන්ස්නට ලැබීමෙන් ලිච්ඡවී පඬිතුමා තථාගතයන් වහන්සේ මුණ ගැසීමට පැමිණියා පින්වත්නි. මා සම්බුදු තථාගතයන් වහන්සේ එසේ කෙනෙක් ගැන දන්නවාද? දැනගෙන දේශනා කරනවාද? නොදැන බොරු කියනවාද? කියලා සිතාගෙන තමයි පින්වත්නි මේ ලිච්ඡවී පඬිතුමා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බහැ දකින්නට කූටාගාර ශාලාවට පැමිණියේ. ඒ තථාගත පියාණන් වහන්සේ වැඩ සිටියේ කූටාගාර ශාලාවට ගොස් නමස්කාර කොට එකත් පස්ව මිටි අසුනක වාඩි වුණා පින්වත්නි. ඒ වාඩි වුණ ලිච්ඡවී පඬිතුමා
තථාගතයන් වහන්සේගෙන් මෙසේ අහනවා. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ සක්‍ර කියා භික්ඛු සංඝයාට දේශනා කරනවා. ඔබ වහන්සේ සක්‍රයා දැක්කාද දන්නේහිද කියලා බුදු පියාණන් වහන්සේගෙන් මේ ලිච්ඡවි පඬිතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඒ අවස්ථාවේ පින්වත්නි අපගේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහලිය මම ශක්‍ර දේවේන්ද්‍රයා දැකලා තියෙනවා. ශක්‍රයා සමග මං කතා කරලා තියෙනවා. සක්‍රයා වීමට අවශ්‍ය කරන ඒ සත්‍ය වූත ධර්මත් මම හොඳින් දන්නවා කියලා මහලි පඬිතුමාට පිළිතුරු දුන්නා. මහලි පඬිතුමා ඒ වෙලාවේ පින්වත්නි තථාගත පියාණන් වහන්සේට කියනවා තථාගතයන් වහන්සේ ඒ බොරු සක්‍රගියා වෙන කවුරු හරි දැක රැවටෙන්න ඇති කියා ප්‍රශ්න කරනවා. පින්වත්නි අද වගේම එදා වගේම අදත් මේ සමාජයේ මිනිස්සු ඉන්නවානේ. කවුරුත් දන්න යම්කිසි කෙනෙක් කවුරු හරි කෙනෙක් ඇත්ත කීවත් පිළිගන්නේ නැහැ. පිළිගන්න කැමති වෙන්නේ නැහැ. තමන් තමයි සියල්ල දන්නේ අනුන් කියන දේ බොරුයි කියා සිතන පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා. අනිත් අය කියන දේ පිළිගන්නට සමහර අය ලැජ්ජයි. ඒක නිසා පින්වත්නි කිසිම දෙයක් ගැන උන්ට හරියාකාර අවබෝධයක් නම් ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා පින්වත්නි අනුන් කියන යම් දෙයක් වේද ඒද හොඳින් අහන්න. එය අසල හරි වැරදි දැනගෙන හොඳින් තේරුම් ගන්න. ඉස්සරෙල සෑම දෙයක්ම හොඳින් අහුම්කම් දෙන්න ඕනේ පින්වත්නි. මේ ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරේ හොඳින් අහන්න, හොඳින් අහලා දරා ගන්න කියලා. ඇහුවේ නැත්තම්, අසන්නේ නැත්තම්, අසන්ට අවශ්‍යතාවය නැත්තම් අපට එතනින්ම තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම අහෝසි වෙලා යනවා පින්වත්නි. ඉතින් පින්වත්නි මේ මහලි පඬිතුමාත් තථාගතයන් වහන්සේගෙන් එසේ ඇසුවාට පසුව අපගේ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලිච්ඡවි මේ සියලු දේ ගැන මම හොඳට අවබෝධ කරගෙනයි ඉන්නේ.
මම මේ සියලු දේ ගැන මම හොඳින් දැනගෙන ඉන්නේ. ඒක නිසා ලිච්ඡවි මා දේශනා කරන දේ හොඳින් අසන්න. මම දේශනා කරනවා කියා තථාගතයන් වහන්සේ දේශනාව පටන් ගත්තා පින්වත්නි. පසුගිය කලක මගධ රට රජගහ නුවර මගධ කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ පින්වත්නි එක් සිටු කුලයක පුත්‍රයෙක් උපන්නා. ඔහුට නම තැබුවා මග කුමාරයා කියලා. පින්වත්නි අද වගේ කටට ආපු තරමට ඒ කාලේ නමක් තිබ්බේ නැහැ. ඉපදින තරුවාගේ සියලු දේ විග්‍රහ කරලා ඒට ගැලපෙන ජය ලැබෙන අර්ථවත් ක්‍රමවත් විදිහට නමක් තමයි එදා දෙමව්පියෝ දරුවන්ට නම් තිබ්බේ. අද කොහින් හරි බලලා දරුවන්ට ඔහේ නමක් තියෙනවා. පින්වත්නි ඉතින් මේ මග කුමාරයා වැඩි වියට පත්ති තම දෙමව්පියන්ට අප උවස්ථාන කරගෙන ඉතා හොඳින් දෙමව්පියන් ආරක්ෂා කරගෙන දෙමව්පියන්ට දරුවෙකුගෙන් කළ යුතු යුතුයකම් සියල්ල ඉෂ්ට සිද්ධ කරගෙන බොහෝම හොඳින් දෙමව්පියන්ට කීකරුව රටට ලෝකයට ආදර්ශයක් වශයෙන් කිසි කෙනෙකුට හිරිහැරයක් නැතුව මේ තරුණයා ජීවත් වුණා. එසේ කාලය ගත වී ගියා. තරුණියේදී දෙමව්පියෝ විසින් සුදුසු භාර්යාව විවාහ කර දුන්නා. තමන්ට මෙහෙවර කිරීම සඳහා තම කටයුතු කර ගැනීම සඳහා තව ස්ත්‍රීන් පාවා දුන්නා. ඒ ස්ත්‍රීන්ගේ නම් පින්වත්නි සුධර්මා, චිත්තා, නන්දා, සුජාතා කියලා භාර්යාවෝ තරුණියෝ 4 දෙනෙක් පින්වත්නි. දැන් මේ නිවසේ ඒ භාර්යාවද මග කුමාරයාද මහලු දෙමව්පියන්ට උපස්ථාන කර තම එදිනෙදා වැඩ කටයුතු කරගෙන හොඳින් පින්දහම් කරගෙන ජීවත් වෙනවා පින්වත්නි. මග කුමාරයා පංචශීලය දිවි හිමියෙන් රැකගෙන ඉතා ධාර්මික ජීවිතයක් ගත කරනවා. මෙසේ කාලයේ පින්වත්නි ගත වේගෙන යාමේදී මේ මගධ රට මහත් සැනකෙළියක් උත්සවයක් පවත්වන්න දිනේ උදා වුණා. පින්වත්නි පෙර දඹදිව තලේ විවිධ දේශනාවල සඳහන් වෙනවා මේ දින 7ක් 14ක් ආදී දීර්ඝ කාලයක් මේ උත්සව පවත්වනවා මිනිසුන්ට
සතුටු වීම සඳහා කියලා. මේ උත්සවවල වලට තමන්ට කැමති ආකාරයට කැමති විදිහට කටයුතු කරනවා, සතුටු වෙනවා. විවිධ නැටුම් ගැයුම් ආදී යෙන් සමන්විතයි. ඒ රට රජුරෝ තමයි මේ මූලික වෙලා මේ සැනකෙළි පවත්වන්න කටයුතු කරන්නේ. මේ සැනකෙළි වලට පින්වත්නි කඩසාප්පු යොදාගෙන බඩු භාණ්ඩ විකුණනේවද මිනිස්සු විසින් තම තමන්ට කැමති විදිහට ඒ වෙලහෙළඳාම්ද සකසා ගන්නට තැන් වල අතුපැලවල් ආදී සකසාගෙන මේ කටයුතු සිද්ධ කරනවා. ඒ අතරේ මිනිසුන්ට මේ සැනකෙළි බැලීම සඳහා පාරවල් අයිනේ පොඩි කූඩාරම් හත් ගහගෙන ගස් උඩද හත් ගහගෙන මිනිසු මේ සැනකෙළි බැලීමට කටයුතු සම්පාදනය කරගන්නවා. තමන්ගේ පහසුව සඳහා පින්වත්නි. මෙහෙම කරගෙන යනකොට පින්වත්නි දවසක් මේ මග තරුණයා තත් හිතෙනවා මමත් සැනකෙළිය බලන්න ඕනේ කියන අදහසක්. මේ තරුණයාත් ඇවිල්ලා පාර අයිනේ යම් කිසි තැනක තමන්ට හැකි පරිමින් සුද්ධ බුද්ධ කරගෙන පිරිසිදු කරගෙන සුදු වැලිය අතුරාගෙන බොහෝම ලස්සනට පිළිවෙල කරගන්නවා. ඒ අවස්ථාවේ පින්වත්නි ඒ ස්ථානට ආපු තවත් පුද්ගලයෙක් දාමරිකෙක් මගමානවකයා සුද්ධ කරගත්තා වූ ඒ ප්‍රදේශය ඒ ස්ථානයේ බලහත්කාරයෙන් අල්ලාගත්තා. ඒ කාලෙත් පින්වත්නි ඉඳලා තියෙනවා ඔය මිනිසුන්ට හිරිහැර කරන ලොකුකම් පෙන්නන තමන්ගේ බලය අනුන්ට පෙන්නලා අනුන්ගේ දේවල් හොරකම් කරගන්න බැරි කෙනාට හිංසා පීඩා කරන්නා අහිංසකයන්ට හිංසා පීඩා කරන්නා වූ මිනිස්සු එදත් හිටියා. එහෙනම් පින්වත්නි අදත් ඒ වගේ පුද්ගලයෝ යම් අයගේ දේ වැහැරගන්න සොරකම් කරන්න තමන්ගේ බලපුලුවන්කාරකම් අනුන්ට පෙන්වන්නා වූ අය අදටත් අපට අසන්නට දකින්නට ලැබෙනවා පින්වත්. ඉතින් මම මේ තරුණයාගේ ඒ ස්ථානයේ කෙනෙක් අල්ලා ගත්තට පස්සේ මොකොත් කිව්වේ නැහැ. සද්ද නැතුව අපේ යම්කිසි දෙයක් අරගත්තා නම් පින්වත්නි අපි මොනවා හරි කියනවනේ. ඔබලා ගැන තමන්ගේ ගැන සිතලා බලන්න. තමන්ගේ දෙයක් කවුරු හරි පැහැරගත්තා නම් කොයිතරම් දොස් කියයිද කියලා. නමුත් මේ මග තරුණයා බොහොම කාරුණිකව එතනින් ඉවත් වෙලා තවත් තැනක් සුද්ධ කරගත්තා. තවත් තැනක් සුද්ධ කරගත්තා. මගේ මහ පොළොව මගේ නෙවෙයිනේ. සුද්ධ කරගත්තේ මගේ ශරීරයේ ශක්තියෙන්නේ. මම මහන්සි වුණා විතරයිනේ. මගේ දෙයක් නැති උනේ නෑනේ කියලා හිතාගෙන මහ පොළොව කොච්චරනම් තියෙනවද කියලා හිතාගෙන තවත් තැනක් මේ තරුණයා විසින් සුද්ධ කරගත්තා. එතනත් ප්‍රියමනාප විදියට සකසා ගන්නකොට තවත් කෙනෙක් ඇවිල්ලා එතනත් බලහත්කාරයෙන් අල්ලාගත්තා. ඔය වගේ පින්වත්නි මේ තරුණයා ගොඩක් තැන් මේ විදියට මනසේ සකසා ගත්තා. අල්ලාගත්ත සකසාගත්ත සියලු තැන් මේ පුද්ගලයාගේ පැහැරගත්තා පින්වත්. නමුත් මෙයා නිස්සද්ද වුණේ නැහැ. අනේ මට වාසියක්, අනේ මට පිනක් කියලා හිතාගෙන මෙයාගේ කැමැත්තෙන්ම
හද ඊළඟට දෙන්න පටන් ගත්තා. සකසාගෙන පිළියෙල කරගෙන. කොහොම හරි මෙයත් මග කුමාරයාත් අවසානයේ යම්කිසි තැනක් සකසාගෙන තමන්ගේ සැනකෙලි බලල පින් කරගත්තා පින්වත්නි. මෙසේ කටයුතු කරනකොට මින් මඟ තරුණයාට සිතුණා මිනිසුන්ට අවශ්‍යතාවයල් බොහොම තියෙනවනි. මට පින් කරගන්නට හැකි අවස්ථා බොහොම තියෙනවා කියලා සිතාගත්තා. දවසක් යනකොට පින්වත්නි මිනිස්සු කොටසක් එකතු වෙලා ඒ දණ්ඩක් සකසනවා. ඇලකින් දොලකින් එගුඩ මෙගුඩ යන්ට කඳන් යොදාගෙන එකතු වෙලා ඒ දණ්ඩක් සකසනවා. මිනිසුන්ගෙන් ඇහුවා මොකද්ද ඔය කරන්නේ කියලා. පාර කිව්වා අපි මේ ගොඩ මෙගොඩ මිනිසුන්ට යන්න මේ ඒ දණ්ඩක් හදනවා. මෙයා හිතාගත්තා මටත් බොහොම වාසනාවක් මේවා පින් කරගන්න. අපට පුළුවන් නේද ඔවා කරන්න කියලා කිව්වම පුළුවන් කාටත් පුළුවන් මේ දේ කරන්න කියලා මිනිස්සු කිව්වහම මග තරුණයත් මේකට සම්බන්ධ වෙලා තමා විසින් ඒ දඬු පාලං හදන්ට හැකිතරමින් හොය හදන්ට කටයුතු කරා. බොහෝම ඒ කටයුතු කරලා පින් කරගත්තා. ඊළඟට පින්වත්නි ගමේ ප්‍රදේශයේ මිනිසුන්ට බොන්ට අවශ්‍ය සදලා තියෙන ලිං රජය විසින් හදලා තියෙන ලිං මේ පුද්ගලයා විසින් පිරිසුදු කරලා සුද්ධ කරලා නරක වතුර අස් කරලා පිරිසුදු කරන්න පටන් ගත්තා. මෙහෙම දීර්ඝ කාලයක් මේ පුද්ගලයා දැන් මේ කටයුතු කරගෙන යනවා. කටයුතු කරගෙන යනකොට පින්වත්නි ඔය ගමේ තවත් තරුණයෝ 35 දෙනෙක් එකින් එක්කනා එකතු වෙලා මේ තරුණයාගේ යහපත් ක්‍රියාව නිසා තව තරුණයෝ 30 දෙනෙක් මේ ක්‍රියාවට එකතු වුණා. එම සියලු තරුණයොත් එක්ක එකතු වෙලා මේ මග තරුණයාත් සමග මුළු ගමේ තියෙන ලිම් පොකුණු අලවල් මාර්ග පාරවල් ඒ දඬු ආදී මිනිස්සුන්ට ඵල ප්‍රයෝජනවත් වෙන සියලු කටයුතු සොයා කරන්න පටන් ගත්තා පින්වත්නි. පින්වත්නි පොඩ්ඩක් හිතන්න. අපේ සමාජයේ එදා හෝ වෙන්න පුළුවන් සමහරක් හොඳ දෙයක් කරනකොට මේවට බොහෝම හිරිහැර කරන පුද්ගලයෝ අකමැති පුද්ගලයෝ ඊර්ෂ්‍යා කරන පුද්ගලයෝ එදත් හිටියා අදත් අනන්ත අප්‍රමාණ අපට අසන්ට ලැබෙනවා දකින්ට ලැබෙනවා. හොඳ දේ කරන යම්කිසි පුද්ගලයෙක් හොඳ දෙයක් කරනවා නම් ඒකට බනිනවා. ඒ වැඩේ නවත්තන්න මොනවා හරි කටයුත්තක් කරනවා. තව කෙනෙක් යහපතින් ජීවත් වෙනවට තව කෙනෙක් සමාජයේ හොඳ දෙයක් කරලා සමාජගත වෙනවට සමහර පුද්ගලයෝ කැමති නෑ. සමහර පුද්ගලයන්ට ඒක දරා ගන්නට බෑ පින්වත්නි. ඒක ගැන හිතලා සතුටු වෙන්න බෑ. අනුන් කරන දෙයක් පින්වත්නි දැකලා හොඳ දෙයක් දැකලා ඇසින් දැකලා සිතින් සතුටු වීමත් ස්වර්ග මෝක්ෂ වලට යන්න තරම් වාසනාවක් ලැබෙනවා පින්වත්නි. පින්වත්නි හැබැයි මේ තරුණියෝ 30 දෙනා මේ මග කුමාරයාත් එක්ක එකතු වෙන්න ඉස්සෙල්ලා පින්වත්නි හොඳ වැඩ නොකරපු අය සඳහන් වෙනවා. මත්ද්‍රව්‍ය බීගෙන සත්තු මරාගෙන තවත් නරක වැඩ කරගෙන ජීවත්
වුණු කොටසක් පින්වත්නි. නමුත් මේ මග කුමාරයත් එක්ක එකතු වුණාට පස්සේ මේ සියලු දෙනා ඒ සියලු කටයුතු අත්හැරලා නරක කටයුතු අත්හැරලා යහමඟට යොමු වුණා පින්වත්නි. ඒක නිසා පින්වත්නි මේ ගමේ දුරාචාර වැඩ සොරකම් මද්ද්‍රව්‍ය විකිණීම් මද්ද්‍රව්‍ය භාවිතා කිරීම සියල්ලම නතර වුණා. මෙහෙම නතර වුණාම පින්වත්නි මේ ගමේ හිටියා හැම ගමකම ඉන්නවනේ රාජකාරිය කරන අය පින්වත්නි. රජයේ විසින් ගමේ සේවය සඳහා ගම් වාසීන්ට සේවය කර දීම සඳහා ගම් වාසීන්ගේ සේවය හොඳින් කර ගැනීම සඳහා රජය විසින් පත් කරන නිලධාරීන් නම් එදත් හිටියා ගම්මාන ගානකට නිලධාරියෝ පත් කරලා රජුරෝ විසින්. ඒ ගම්වලට හිටපු නිලධාරියාට කියනවා ගම් මුලාදෑනියා කියලා පින්වත්නි. අද නම් ගමක් ගත්තම එක ගමක සේවකයෝ ගොඩාක් ඉන්නවනේ පින්වත්නි. රාජ්‍ය සේවකයෝ මිනිසුන්ට වැඩ කරගන්නට රජය විසින් යොදපු සේවකයෝ ගොඩක් අද ගම්වල ඉන්නවා. එදා ගම්මාන ගොඩකට හිටියේ සමහර විට පින්වත්නි ගම් මුලාදෑනි කියලා එක පුද්ගලයෙක්. පින්වත්නි හැබැයි මේ එදා හිටපු ගම් මුලාදෑනියා හොඳ කෙනෙක් නම් නොවේයි පින්වත්නි. මේ ගම් මුලාදෑනියත් මිනිසුන්ගෙන් මිනිසු කරන යම් යම් නරක වැඩවලදී ඒවා අල්ලල ඒවට දඬුවම් වශයෙන් රජයට බද්දක් ගෙවිය යුතු වෙනවා. අදත් හිතාගන්න අදත් යම් කිසි කෙනෙක් හොරකමක් කරුවොත් හිරේ දානවා. වැරදි වැඩක් කරොත් ඒවට බද්දක් අය කරනවා. දඩ ගහනවා කියලා කියනවා බද්දක් අය කරනවා. දඩ ගෙවන්න සිද්ධ වෙනවා. හිරේ විඩංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. නමුත් එදා මේ ගම්මුලාදෑනියා රජයට ගෙවිය යුතු ඒ හොර වැඩ කරන මද්දව්‍ය පෙරන හොරකම් කරන අය පුද්ගලයෝ අල්ලාගෙන මේ ලැබෙන්නා වූ දඩ මුදලක් ගන්නවා නම් ඒක රජයට දෙන්නේ නැහැ. මේ පුද්ගලයා පුද්ගලිකව පරිහරණය කරගන්නවා, Tamanට ගන්නවා. ඒකට කියන රටේ පගාව ගහනවා කියලා. මේ ආකාරයෙන් මේ පුද්ගලයා මිනිසුන්ගෙන් පගාව ගහලා වැරදි කාර්යෝ රජයට අල්ලලා දෙන්නේ නැතුව ඒ අයගෙන් හම්බ කරගෙන කනවා. දැන් මේ ගම්වාසී තරුණයෝ ගම හොඳට හැදුනට පස්සේ වැරදි වැඩ කරන අය ගමේ නැහැ පින්වත්. ඒක නිසා මේ ගම්මුලාදෑනියට පින්වත්නි ආදායම අඩුව ගියා. දැන් පඩිය පමණයි. අදටත් ඔය වගේ පුද්ගලයෝ මේ රටේ අනන්ත අප්‍රමාණයිනි පින්වත්. රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවන්නේ නැහැ. යම් කිසි පුද්ගලයෝ වැරදි වැඩ කරපුවාම ඒ පුද්ගලයන්ගෙන් රජයට ගෙවන්න ඕනේ දඩ මුදල ගෙවන්නේ නැතුව අද ඒ පුද්ගලයන්ගෙන් පගාව අරගෙන බේරලා අරින පුද්ගලයෝ අනන්ත අප්‍රමාණ මාධ්‍ය වලින් අපට අසන්නට ලැබෙනවා. අපිට දකින්නටත් ලැබෙනවා, ඇස්වලට දකින්නටත් ලැබෙනවා. එහෙනම් මේ අසත්පුරුෂ රට විනාශ කරන පුද්ගලයෝ අනුන්ට හොරකමට දුරාචාරවලට උදව් උපකාර කරන පුද්ගලයෝ
රටක් හදන්න නෙවෙයි රටෙන් පඩියක් අරගෙන ජනතාවගෙන් පඩියක් අරගෙන ජීවත් වෙලා රට විනාශ කරන පුද්ගලයෝ පින්වත්නි ඒ අය. ඒ අය රටට ජාතියට ආගමට අසත්පුරුෂයෝ වෙනවා පින්වත්නි. මෙහෙම මේ ගම්මුලාදෑනියට ආදායම අඩු වුණාම ගම්මුලාදෑනියා හිතාගත්තා හොඳ වැඩක් කරන්න ඕනේ මමද මේ මග තරුණයා නිසා මට ලැබෙන ආදායම නැතුව ගියා. ගිහින් හම්බ වෙන්න ඕනේ කතා කරන්න ඕනේ කියලා අර තරුණයෝ ටික හම්බෙලා කිව්වා උඹලට හොඳින් ජීවත් වෙන්න පුළුවන් හොඳට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් ඔය සතෙක් මරාගෙන මත්ද්‍රව්‍ය ටිකක් පිරාගෙන ඔය ජීවත් වෙන කාලේ සතුටින් ජීවත් වෙන්නilla ඔය දේ අත්තරලා ඔය පාලම් හැදිලේ පාරවල් හැදිලේ නවත්තල මම කියන දේ අහලා කටයුතු කරපළ කියලා. නමුත් මේ තරුණයෝ කිව්වා අය අපි ඒ දුරාචාර වැඩ නරක වැඩ කරන්නේ නැහැ. අපි ඒව අත්තරල ඉවරයි අය කරන්නේ නැහැ කියලා. දැන් මේ ගම්මුලාදෑනියට මේකට හරියට කේන්ති ගිහිල්ලා හොඳ වැඩක් මං ඕකට කරන්නම්කෝ කියලා හිතාගෙන පින්වත්නි රජ්ජුරුව හම්බ වෙන්න ගියා. රජ්ජුරුව හම්බ වෙන්න ගිහිල්ලා රජ්ජුරුවන්ට කිව්වා මේ වගේ හොරු ටිකක් එකතු වෙලා ඉන්නවා ගමේ. ගම ඔක්කොම විනාශ කරනවා. ඉදිරියේදී රජ්ජුරුවන්ට මහා භයානක තත්ත්වයක් අත්පත් වෙන්න පුළුවන් කියලා රජ්ජුරුවන්ට ගිහිල්ලා මුසාවාද ගුරු කියන්ට ඇස්තුණා. මේ රජ්ජුරුවොත් පින්වත්නි මගද රජ්ජුරුවොත් මේ ගම් මුලාදෑනියා කියන දේ අහනවා ඒවා විග්‍රහ කරන්නේ හරි ඇත්ත නැත්ත සොයලා බලන්නේ නැහැ. සමහර සේවකයෝත් අද ඉන්නවනේ පින්වත්නි යම්බිසි කෙනෙක් කිව්වම ඒක විතරක් පිළිගන්න. විසඳන්නේ මේකේ ඇත්ත පැත්ත මේක හරි පැත්ත මොකද්ද කියලා හොයන්නේ නැහැ. Tamanට ලාභ භෝජන ලැබෙනවා නම් ඒ පැත්තට ඔළුව නමලා ඉන්න නිලධාරි අදත් ඉන්නවා. පක්ෂපාතීව වෙන පුද්ගලෝ පක්ෂපාතී එක පැත්තකට විතරක් වැඩ කරන ඔළුව නමන පුද්ගලෝ නිලධාරි අදත් රටේ අනන්ත අප්‍රමාණයි. එදත් හිටියා. එදා රජතුමත් ඒ වගේ රජ කෙනෙක් වුණා. පසුව මේ ගම්මුලාදෑනියා කියන දේ අහලා මේ සියලු දෙනා අල්ලාගෙන ඉන්න කියලා ගම්මුලාදෑනියට අවසර දුන්නා. ගම්මුලාදෑනියා බොහොම සතුටින් ගිහිල්ලා මේ සියලු දෙනා 30 දෙනාම මග කුමාරයාත් එක්ක අල්ලාගෙන අත් පිටිපස්සට කරලා ගැට ගහන ගෙනල්ලා රාජ්‍ය සභාවට බාර දුන්නා රජුරවන්ට. රජුරෝ කිසි දෙයක් විසඳුවේ නැහැ. මේ සියලු දෙනා පිට්ටනියේ ලාවල මිනිසුන් මරණ අලිලව්වා පාගල පොඩි කරලා මරලා දාන්න කියලා රජුරුව අන පැතරුවා. වදකයෝ විසින් ඇවිල්ලා අද්ගොව්වෝ විසින් අලි මිනිස්සු මරණ අලි ගෙනල්ලා පාගන්ට හෙන්ඩුවෙන් ඇනල අන කරා පින්වත්නි. මේ තරුණයෝ දැන් පිට්ටනියේ දාලා ඉන්නවා. අනිත් තරුණයෝ මග තරුණයාට කිව්වා අනේ දැන් අපි මරන්ටයි ලැහැත්ති. අපි නොකලපු වැරද්දකට අපි මරන්ටයි ලැහැත්ති කියලා දුකටපත් වුණා. මග තරුණයා කියනවා බය වෙන්න එපා පින්වත්නි. සහෝදරවරනි බය වෙන්න එපා. අපි නරක වැඩ කරපු අය නෙවෙයි. අපි සීලෙන් ගුණයෙන් ජීවත් වෙලා ජනතාවට රටට ජාතියට ආගමට කටයුතු කරපු අය. උපන් දේශයට අපි බර වුණේ නැහැ. අපේ ජීවිතේ කැප කළේ ජනතාව වෙනුවෙන්. අපේ ජීවිතේ කැප කළේ රට වෙනුවෙන්. අපේ ජීවිතේ කැප කරලා තියෙන්නේ ආගම වෙනුවෙන්. අප වෙනුවෙන් නෙවෙයි. අපි දහඩිය හෙළුවේ රට ජාති ආගම වෙනුවෙන්. අපේ නොකා නොබී කටයුතු කෙරුවේ
රට වෙනුවෙන්. ඒක නිසා ඔබලගේ සීලය ආවර්ජනය කරන්න. මෛත්‍රිය පතුරවන්න. රජතුමාටත් මේ ගම්මුලාදානියටත් වෛර කරන්න එපා. මෛත්‍රිය කරන්න. අය කිසිම කාලයක ඔය වගේ දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. කියලා පින්වත්නි මේ මග තරුණයාගේ කතාව අහලා අනිත් තරුණයෝ 30 දෙනෙක් එසේ මෛත්‍රිය කරා තමන්ගේ සීලේ බලය ආවර්ජනය කරා. අපි සීලෙන් ගුණේ ජීවත් වුණේ කියලා මරන්ටෙන පාගන්ටෙන ඇත්තු ලව්වා සියලු දෙනාට මෛත්‍රී සාගත සිතකින් මෛත්‍රිය පතුරවා පින්වත්නි. මේ මෛත්‍රියේ බලය හරියට මෛත්‍රිය කරන කෙනෙකුට සීලේ ගුණේ ජීවත් වෙන කෙනෙක් එසේ මෛත්‍රිය කරයිද පින්වත්නි. දෙවිය ලෝකයේ දෙවියෝද කම්පා වෙනවා. මහ පොළොවද කම්පණය වෙන්න ගන්නවා පින්වත්නි. ඒ තරම් මේ වගේ බලවේගය. නමුත් පින්වත්නි ඇත්තු ලව්වා පාගන්න අරගෙන ආවා. ඇත්තු කිට්ටු වෙන්නවත් නැහැ. කඩාන මොර දීගෙන අනිත් ආපසු හැරිලා දුවනවා පින්වත්නි. විවිධ අලියත්තු දැම්මා. නමුත් කිසිම අලියෙක් ඇතෙක් කිට්ටු වෙන්නේ නැහැ පින්වත්නි. කෑ ගහගෙන මොර දීගෙන ආපසු හැරිලා දුවන්න පටන් ගන්නවා පින්වත්නි. හරි ප්‍රශ්නයක්. රජුරෝ බලන් හිටියා. රජුරන්ට කිව්වා කිසිම ඇතෙක් මනුස්සු මරණ මිනිමරු ඇත්තු කිසිම කෙනෙක් ලං වෙන්නේ නැහැ. මොකද්ද දන්නේ ප්‍රශ්නේ කියලා. රජුරෝ කිව්වා ඔය පුද්ගලයෝ ළඟ මොනවා හරි බෙහෙතක් ඇති. ඉනේ දවට වාගෙන ඇති. හොඳට බලන්න පරීක්ෂා කරන්න කියලා. බැලුවා ගිහිල්ලා බලපුවම කිසිම දෙයක් නැහැ. රජුරවන්ට ගිහිල්ලා කිව්වා කිසිම දෙයක් නැහැ රජතුමනි. අපි පරීක්ෂා කරා. ඒ වෙලාවේ පින්වත්නි ආණ්ඩ කිව්වා මොනවා හරි මන්ත්‍රයක් එහෙම දන්නවද කියලා. මොකක් හරි මන්ත්‍රයක් හරි ජප කරනවද මොකද්ද කියලා අහන්න කියලා. ගිහින් ඇහුවා මඟ තරුණයාගෙන්. තරුණයෝගෙන් ඇහුවට පස්සේ කිව්වා ඔව් අපේ ළඟ මන්ත්‍රයක් තියෙනවා කියලා කිව්වා. රජුරෝ මේ තරුණයෝ ගෙන්නවා ගත්තා. ගෙන්වාගෙන ඇහුවා පින්වත්නි බලා දන්න මන්ත්‍රය මට කියලා දෙන්න කියලා. ඒ වෙලාවේ මග තරුණයා කිව්වා අපි දන්න මන්ත්‍රය තමයි රජතුමනි මේ රටේ ජාතියට ආගමට මේ රටේ ගමේ සියලු පාලම් ඒ දඬු ලිම්පොකුණු ඉහළ පිරිසුදු කරා. පාරවල් හැදුවා. ඒ දඬු හැදුවා. ලිම්පොකුණු හැදුවා. බුන්ට නැති තැන්වල පින්තලි සකසුවා. සීලයෙන් ගුණයෙන් ජීවත් වුණා. අනුන්ගායට සියලු මෛත්‍රිය කරා ඉදා ඉඳලා. ඒක තමයි අපේ තියෙන මන්ත්‍රය කියලා රජතුමාට කිව්වා. රජතුමා ඒ ගමන කිව්වා මේ ගම්මුලාදෑනි යා කිව්වේ මේ විදිහේ කතාවක්. ඔබලා හොරකම් කරනවා කියලා. මංකොල්ල කනවා, හොරකම් කරනවා, දුරාචාර කරනවා, මත්ද්‍රව්‍ය පෙරනවා කියලා. රජතුමනි අපි නිසා තමයි මේ රටේ තිබුණේ සියලු දේ නැති වුණේ. දැන් රට ගම හොඳ තත්ත්වයකටපත් වෙලා තියෙන මිනිස්සු ගෙන්වාගෙන අහන්න කියලා කිව්වම රජතුමා ගම්මුලාදෑනියා ගෙන්වාගෙන මේ විස්තර ටික අහපුවම ගම්මාසින්ගෙන් අහුවම ඇත්ත බව තේරුම්ගෙන ගම්මුලාදෑනියාට අවවාද කරලා ඊට පස්සේ මෙහෙම දේ නොකරන ලෙසට අවවාද කරලා ගම්මුලාදෑනියාගේ සියලු දේපොළ රජයට පවරාගෙන ගම්මුලාදෑනියත් මේ මඟ කුමාරයා සමග ඇලදොලවල් හදන්න ගම්මාන කටයුතු කරන්ට වැඩට බාර ගන්න කියලා ගම්මුලාදෑනියා මඟ කුමාරයාට බාර දුන්නා පින්වත්නි. මඟ කුමාරයා සහ තරුණියෝ ටිකක් ගම්මාසිට එකතු වෙලා
නැවත ගමේ සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කරා පින්වත්නි. පාරවල් තොටවල් පිළියෙල කරා, පිරිසුදු කරා, ලිම් පොකුණු පිරිසුදු කරා. ඒ දඬු හැදුවා. නරක දේ ගමින් සම්පූර්ණ තුරන් වෙලා ගියා පින්වත්නි. එහෙනම් පින්වත්නි, එසේ ඔබලත් මේවා සිතට ගන්න. මේ තරුණියෝ පින්වත්නි අවසානයේ මහා විශාල මණ්ඩපයක් හැදුවා ගම මැදේ හතරමං හන්දියක. සියලු දෙනාට සැප විහරණය සඳහා විශාල ශාලාවක් මණ්ඩපයක් හැදුවා. මේ මණ්ඩපේ පින්වත්නි නැහැයි කියන්න දෙයක් නැහැ. යාචකයන්ට ඉන්න වෙනම ස්ථාන, යාචකයන්ට ඉඟා කාණේ අයට රැට ඉන්න වෙනම කාමර. ඒ ආකාරයට රජුරුවන්ගේ සිට සියලු දෙනාට ඉන්න මේ මණ්ඩපයේ සියලු කාමර වලින් සමන්විතව පැන්හල්ද සියලු ආහාර වර්ග වලින් සකසල දානමාන කටයුතු සම්පාදනය කරා පින්වත්නි. එසේ සියලු දෙයකින් අංග සම්පූර්ණ වෙන විදියට ශාලාවක් දැන් පිළිවෙල කරා පින්වත්නි. හැබැයි මේකට පින්වත්නි සියලු දේ කරත් කිසිම ස්ත්‍රියක් මේ මණ්ඩපේ හදන්න, ශාලාව හදන්න යොදාගත්තේ නෑ පින්දහම් වලට. ඔය අතරේ පින්වත්නි මඟ තරුණයාට සිටපු ස්ත්‍රීන් 5 දෙනාගෙන් ඔය ස්ත්‍රී 3 දෙනෙක් කල්පනා කරා අපටත් අනේ මේකට සහභාගී වෙන්න තිබ්බා නම් අපටත් කොච්චරනම් පින් කරගන්න පුළුවන්ද? නමුත් අපි මේවට සම්බන්ධ කරගන්නේ නැහනේ කියලා ශෝකෙන් දුකින් තමයි පසු වුනේ. එහෙම අවස්ථාවක මග තරුණයාගේ එක් භාර්යාවක් සුධර්මා මේ වැඩ කරන්නා වූ ප්‍රධාන වඩුවා හම්බ වෙලා කතා කරගෙන කිව්වා අනේ ඔබට සල්ලි දෙන්නම්, මුදල් දෙන්නම්, මටත් මේකේ යම්කිසි වැඩ කොටසක් කරන්න බාර දෙන්න. මමත් කැමති පින් කරගන්න කියලා පින්වත්නි. සුධර්මා තරුණිය මේ ප්‍රධානම වඩුවාට කිව්වා පින්වත්නි මගේ නම යොදන්න පුළුවන් නම් ඔය සභාවට කියත්, ශාලාවට කියත්. ඒ වෙලාවේ පින්වත්නි හොඳයි කියලා වඩුවා නිස්සද්දව ලීයක් අරගෙන සහැල්ල කටයුතු කරලා, ගහක් අරගෙන සහැල්ල කටයුතු කරලා, ඒකේ අවශ්‍ය විධමන් සකසලා පිළිවෙල කරලා සුධර්මාගේ ගේ තබන්ට කියලා බාර දීලා සුධර් මඩුවේ ශාලාවේ වැඩ කටයුතු නිම කරගෙන යනවා. කොහොම කාලය ගෙවිලා ගියා පින්වත්නි. අවසානයේ මඩුවේ වැඩ නිම කරන්ට, වාලේ ගහන්ට අවසාන කරන්ට යනකොට සියලු දෙනාට අමතක වෙලා වඩුවා කියනවා අයියෝ අපට අමතක වුණා එක දෙයක් කරන්න. දැන් සියලු දේ අවසාන කරගෙන යනවා. අපට එක දෙයක් අමතක වුණා. මොකද්ද? අපට මේකේ කැණි මණ්ඩල සකසා ගන්න බැරි වුණානේ. ඒක මුලින් කරන්න තිබුණ දේ අපට අමතක වෙලා ගියා කියලා වඩුවා කිව්වා. ඒ පාරානිත් සියලු දෙනා තරුණයෝ කියනවා එහෙනම් අපි දැනට ඔක සකසා ගමු, ඉක්මනට ගහක් ගෙනල්ලා සකසා ගමු. ප්‍රධාන වඩුවා කියනවා දැන් කරන්න බෑ.
අමුලියකින් ඕක සකසන්න බෑ. කොහේ හරි ගෙදරක කැණි මණ්ඩලක් සකසපු එකක් තියෙනවා නම් විදලා සකසලා පිළිවෙල කරලා එහෙම එකක් කොහේ හරි ගෙදරක තියෙනවා නම් සොයාගෙන ඇවිල්ලා ඉක්මනට අපි මේකට සම්බන්ධ කරමු කියලා. තරුණෝ කිව්වා හොඳයි. එහෙනම් ගමේ සොයමු කියලා සොයාගෙන යනකොට සුධර්මාගේ ගෙදර කැණි මණ්ඩල තියෙන බව දැනගෙන මේ වඩුවාට ඇවිල්ලා කිව්වා. ඒ අවස්ථාවේ සුධර්මාගේ ගෙදර තිබුණු කැණි මණ්ඩල ගෙනල්ලා පින්වත්නි මේ මණ්ඩපය සකසල වහලේ ගහලා කටයුතු සියල්ලක්ම අවසන් කරා ශාලාවේ මණ්ඩපේ. ඒකේ ගහලා ගැව්වා සුධර්මා කියන සුධර්මාගේ නම පින්වත්නි කැණි මණ්ඩලේ. එතකොට දෙවනි භාර්යාව ඉන්නවා චිත්‍රා පින්වත්නි. චිත්‍රාව හිතුවා සුධර්මා නම් මහා පිනක් කරගත්තා මමත් මොනවා හරි කරගන්න ඕනේ කියලා. චිත්‍රාවත් නිකන් හිටියේ නෑ මිනිස්සු එකතු කරගෙන ඇවිල්ලා පින්වත්නි මේ මණ්ඩපේ පිටපැත්තේ ලස්සන උයනක් සකසුවා. ඒකේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ මේකේ නොතිබුණ දෙයක් නැහැ. උයනකට අවශ්‍ය සියලු දේන් අංග සම්පූර්ණයි කියලා පින්වත්නි. විවිධ මල් වලින් බැබලෙනා විවිධ මල් වල සුවඳින් සුගන්ධයෙන් පැතිරෙනා වූ මහා උයනක් කරා චිත්‍රාව. මිනිසුන්ට සිත් කළු පුදුමාකාර විදිහට උයනක් සකසලා පිළිවෙල කරා පින්වත්නි. නන්දාවත් හිතුවා පින්වත්නි සුධර්මත් ශාලාවේ යම්කිසි කටයුත්තක් කරා. චිත්‍රාවත් මහා උයනක් සකසුවා. මමත් මොනවා හරි කරන්න ඕනේ කියලා හිතුවා පින්වත්නි. බලන්න පින්වතුන්ගේ පින් කරන අයගේ බලවේගය, පින් කරන අයගේ සිතට එන බලවේගය පින්වත්නි. කවුරුත් පින් කරන්න උපදෙස් දෙන්න ඕනේ නැහැ පින්වත්නි. බුද්ධිමතා මනුස්සෙක් වුණාම මනුස්ස ආත්මයක් ලැබීම පරම දුර්ලභයි. එසේ ලැබපු මනුස්ස ආත්ම භවයෙන් වැඩ ගන්නා මිනිස්සු බලන්න පින්වත්නි. ස්ත්‍රීද පුරුෂයෝද කියන තැනක් නෙවෙයි. තමාගේ මේ භවයත් ඊළඟ භවයත් සාර්ථක කරගන්න සැප විහරණේ බලාපොරොත්තු වෙන ස්වර්ග මෝක්ෂ මාර්ග බලාපොරොත්තු වෙන අයට උපදෙස් දෙන්න ඕනේ නැහැ කවුරුත්. තමන්ගේ බුද්ධියෙන් කටයුතු කරනවා. තමා හිතාමතා වැඩ කරනවා. අනුන් එපා කිව්වත් පින් දහම් නවත්තන්නේ නැහැ. ඒ වගේම නන්දාවොත් එහෙම හිතලා නන්දා පින්වත්නි මහා පොකුණක් කැනල පිළිවෙලට සකසල පොකුණක් හැදුවා. නිල් දිය දහරින් පැබලෙන ලස්සන පොකුණක් විසිතුරු පොකුණක් හැදුවා පින්වත්නි. බලන්ට ආසා විදිහට සියලු දෙනාගේ සැප විහරණය සඳහා දකුම් කළු පොකුණක් නන්දාව විසින් හැදුවා පින්වත්නි. මම කල්පනා කරනකොට ඔය ගෙදර ඉන්නවා තව සුජාතා කියලා ස්ත්‍රියක් භාර්යාවක්. සුජාතාව හිතුවා මම බොහොම ලස්සනයිනේ. මම බොහොම හැඩරුවයි. මම බොහොම ලස්සනයි. පියකාන්තයි. මට ඔය අවුවේ ඔය වගේ වැඩ කරන්න බෑ. ඌව කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මග කියන්නේ මගේ ස්වාමියානේ. ස්වාමියා කරන සියලු දේ මටත් අයිතිනේ. ස්වාමියා කරන පින් මටත් අයිතිනේ. ස්වාමියාගේ දේපොළ මටත් අයිතිනේ. මම මොකටද එච්චර තියෙද්දී ඌවට දඟලන්නේ, ඌවට මහන්සි වෙන්නේ කියලා කරපු අයටත් දොස් කිය තමන්ගේ පාඩුවේ ඇඟ සරසා ශරීරයේ සරසා තමන්ගේ හැඩරුව බල නිවසට වෙලා සුජාතාව කල්ගත කරා පින්වත්නි. ඔහොම කාලේ ගත වෙලා ගියා. දැන් මේ ශාලාව සුධර්මා ශාලාව හදලා ඉවරයි. පුදුමාකාර විදියට ලස්සනයි. බැබලෙනවා. සිව් දෙසින් එන්නා සියලු දෙනාට දම් පැන් පූජා කරනවා. ඉන්ට හිටින්ට සියලු කටයුතු
සම්පාදනය කරනවා. ඒ තරම් ලස්සන, ඒ තරම් විශාල සියලු දෙනාගේ සිත් පිනා යන විදියට මේ භවන ශාලාව මණ්ඩපය හදලා අවසන් කරලා සියලු දෙනාට සැප විහරණය සඳහා සැපසුවක් පින්වත්නි. මෙහෙම කාලේ ගත වීගෙන ගියා. දන් පැන් දුන්නා, පාරවල් තොටවල් හැදුවා. සියලු ගම සමෘද්ධිමත් ගමක් රටක් බවට පත් කරා මේ තරුණයෝ ටික එකතු වෙලා. අවසානයේ මග කුමාරයා මිය පරලෝ ගියා. මිය පරලෝ ගිහිල්ලා පින්වත්නි මේ පින් බලයෙන් තව්තිසා භවනේ දෙදෙව් ලෝට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා විල උප්පත්ති ලැබුවා පින්වත්නි. අනිත් තරුණයෝ ටිකත් කාලයාගේ ඇවෑමෙන් මිය පරලෝ ගිහිල්ලා තව්තිසා භවනේ උප්පත්ති ලැබුවා පින්වත්නි. සුධර්මාද මිය පරලෝ ගිහින්, චිත්‍රාද මිය පරලෝ ගිහින්, නන්දාද මිය පරලෝ ගිහිල්ලා පින්වත්නි තව්තිසා භවනේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ භාර්යාව බවට පත් වුණා පින්වත්නි. එසේ මිය ගොස් අනන්ත අප්‍රමාණ දිව්‍ය ලෝක සැප විඳිනවා මේ සියලු දෙනා. මේ මනුස්ස ලෝකයේදී කරා වූ අනන්ත අප්‍රමාණ පින්කන්දරාවේ බලවේගයයි පින්වත්නි. සුජාතාවෝ කිසි දෙයක් කරන්නේ නැතුව ගෙදරට වෙලා උජාරුවෙන් උඩඟු කොමින් තමන්ගේ ශරීරයේ දිහා බලමින් ශරීරයට වාල්වීමෙන් දේපොළොවට වාල්වීමෙන් කිසිම පිනක් කරන්නේ නැතුව ඔහු මිය පරලෝ ගිහිල්ලා පාළු විලක කෙකින්නියක් වෙලා ඉපදුණු බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සක්‍ර පින්වත්නි ඔය දෙවිවරු බලනවා දිව්‍ය ලෝකෙට ගිහින් එසේ සැප විඳිනකොට මෙච්චර සැප මට ලැබුණේ කෙසේද? මං කරපු පින මොකද්ද? පෙර කරපු පින් බලය මොකද්ද? මට මේ තරම් සැප සම්පත් ලැබෙන්න, මේ තරම් භවං ලැබෙන්න, මේ තරම් දේ ලැබෙන්න කියලා බලනවා පින්වත්නි. ඒ බලනකොට සක්‍ර දේවේන්ද්‍රයාට පේනවා පින්වත්නි පෙර භවයේ මග කුමාරයා වශයෙන් මා කරපු දේවල් කියලා පින්වත්නි සතුටු වෙනවා. හිටපු සියලු දෙනා තමන්ගේ භවනේ තව්තිසා භවනේ උප්පත්ති ලැබලා ඇති බව සතුටු වෙනවා. හැබැයි හිටපු අයගෙන් එක්කෙනෙක් නැති බව දැකලා ඒ ගැන සොයා බලනකොට පාළු විලක කෙකිනියක් වෙලා උපදිලා ඉන්න සුජාතාවෝ පේනවා පින්වත්නි. සක්‍ර දේවේන්ද්‍රයා හිතනවා අනේ මේ වගේ පෞකාරයක් පිනක් කරන්න බැරි වුණා මනුස්ස ලෝකේ ඉඳද්දී. දුර්ලභව ලැබුණ මනුස්ස ලෝකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. දැන් තිරිසන් යෝනියේ ඉපදිලා ඉන්නවා. තව තවත් පව් කරලා එතනින් මහා නිරේට යයි. තිරිසනෙක් වුණොත් පින් කරන්නේ නැහනේ පින්වත්. තිරිසනා තවත් පව් කරලා සතර අපාවලින් පළවෙනි අපාය, දෙවෙනි අපාය, තුන්වෙනි අපාය මේ වයින් ගිහිල්ලා 136ක් මහා නිරේ වැටිලා പ്രേත ලෝකවල උප්පත්ති ලැබලා අනන්ත අප්‍රමාණ කල්ප ගණන් අසංකේය ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. මනුස්ස ලෝකෙන් පිරිහුණොත් අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. අපි ඉන්නේ මේ දිව්‍ය ලෝකවලට පහත තැනකනේ පින්වත්නි. අවසාන තැන මනුස්ස ලෝකේ. මෙතෙන්දී පින් කරුවේ නැත්තම් සතර අපායේ තමයි වැටෙන්නේ පින්වත්නි. ඉතින් මේ සක්‍ර දේවේන්ද්‍රයා බලපුවම මේ සුජාතාවෝ කෙකිනියක් වෙලා පාළු විලක ඉන්නවා. අනුකම්පා කරා පින්වත්නි. අනුකම්පා කරලා සක්‍ර දේවේන්ද්‍රයා ඒ විලට ළඟට එනවා පින්වත්නි.
ඇවිල්ලා විශ්ම වලාගෙන ඇවිල්ලා සුජාතාවන්ට කියනවා පින්වත්නි ඔබ හොඳට සිල් රකින්න ඔබගේ අනිත් අය ඔක්කොම සක්‍ර භවනේ ඔබ හොඳට සිල් රකින්න පව් කරන්න එපා සීලේ හොඳට ජීවත් වෙන්න කියලා උපදෙස් දීලා සක්‍ර දෙවියන්ගේ සක්‍ර භවනට යනවා. විටින් විට ඇවිල්ලා සක්‍ර දෙවියෝ විස්මවාගෙන ඇවිල්ලා සීලේ පරීක්ෂා කරනා මේක කිනියගේ. නමුත් සක්‍ර දෙවියන්ගේ උපදෙස් ලබාගෙන භයානක තත්ත්වයේ තේරුම් ගියා. තේරුම් ගිහිල්ලා මේක කිනිය බොහෝම සීලේ රැකල පින්වත්නි මිය පරලෝ ගිහිල්ලා එක එක ආත්ම භවවල ඉපදිලා ගිහිල්ලා අවසානයේ පින්වත්නි අසුර ලොව ඉපදිලා සක්‍ර දෙවියන්ගේ සක්‍ර භවනේ සියලු ස්ත්‍රීන්ට අගතැන් සියලු නාටිකාගාවන්ට සියලු දෙවියංගනාවන්ට අගතැන් වූ අගතැන් බවට පත් වුණා පින්වත්නි මේ සුජාතාව. බලන්ට පින්වත්නි සීලේ ප්‍රතිඵල සීලේ බලවේගය සීල් රකින්න පින්වත්නි අපට අවශ්‍ය වෙන්නේ නැහැ මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ භවභෝග සම්පත් අවශ්‍ය වෙන්නේ නැහැ මුදල් භවභෝග සම්පත් අවශ්‍ය වෙන්නේ නැහැ පින් කරන්නට. එහෙනම් අපේ සිතයි පින්වත්නි අපේ සිත පාලනය කරගන්න පුළුවන් නම් යම්කිසි කෙනෙකුට මම මේ පව් කරන්නේ නැහැ මම පංච දුස්චරිත කරන්නේ නැහැ මං සත්තු මරන්නේ නැහැ කුරෙක් කූඹියෙකුගේ සිට කිසිම සතෙක් මං සොරකම් කරන්නේ නැහැ මං දුරාචාරවල යෙදෙන්නේ නැහැ අනුන්ගේ ස්ත්‍රීන් කරා පුරුෂයන් කරා යන්නේ නැහැ මං බොරු කියන්නේ නැහැ කේලම් කියන්නේ නැහැ පරවසබස් කියන්නේ නැහැ මං අපාය යන ප්‍රමාදයට හේතු වෙන්නා වූ මද්යසාරය මත් වෙන දෙයක් පාවිච්චි කරන්නේ නැහැ අනුන්ට දෙන්නේ නැහැ කියලා හරියට සීලයෙන් රැකගෙන කටයුතු කරන්ට දෙමව්පියන්ට සලකාගෙන ගම්වාසී රටට ජාතියට ආගමට කටයුතු කරගෙන ජීවත් වෙන්න කාටවත් මිල මුදල් නැති වුණාට කරන්න පුළුවන් පින්වත්නි. හිඟන්නොත් ලැබුණ හිඟා කාගෙන ආපු දානෙ ටික ඉඳුල් බත් ටික දීලා දිව්‍ය ලෝකවල ගියා. එසේනම් පින්වත්නි දෙනවා නම් දානෙ ටිකක් දෙනවා නම් කාටත් දානෙ ටිකක් දෙන්න බැරි නෑ. සීල කෙනාටම දෙන්න පුළුවන් යම්කිසි දෙයක් තියෙනවා පින්වත්නි. තමා සතු මොනවා හරි දෙයක් තියෙනවා පින්වත්නි. ඒක සාටක බමුණාට තිබුණේ එක සලුවයි. ඒක පූජා කරගත්තා පින්වත්නි. එක සලුව දීලා මම කොහමද පාරේ බහැලා යන්නේ කියලා කල්පනා කර කර ඉඳලා තමන්ගේ භාර්යාවටයි තමන්ටයි එකම සලුවයි තිබුණේ සාටකයයි. නමුත් ඒක පූජා කරගත්තා පින්වත්නි. එහෙනම් කාටත් සුළු හෝ මධ්‍යම පරිමාණය හෝ මහ විශාල වශයෙන් තියෙන්න පුළුවන්. තමන්ට තියෙන ආකාරයට කටයුතු කරගෙන දාන දෙන්න පින්වත්නි. සීලේ රකින්න කාටත් පුළුවන් පින්වත්නි. පොසතටත් පුළුවන්, මධ්‍යම කෙනාටත් පුළුවන්, දුප්පතටත් පුළුවන්, යාචකයාටත් පුළුවන්. ඒවට සල්ලි මිල මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි. එසේනම් මනුස්ස ලෝකයේදී කරගන්න පුළුවන් දේ මනුස්ස ලෝකයේදී කරගන්න. මනුස්ස ලෝකෙන් පිරුණන් පස්සේ හිසේ පපුවේ අත ගහගෙන ඉන්න සිද්ධ වෙනවා විසක් කාගේ පිළිසරණක් නම් ලැබෙයිද පින්වත්නි. එහෙනම් පින්වත්නි අදටත් මේ ලෝකේ මිනිස්සු අතර මිනිස්සු මිනිස්සෙක් වෙලා උපදින්නේ
පින් ඇති නිසා, පෙර පින් කරපු නිසා, පෙර සීලේ රැක්ක නිසා. ඒ පින තියෙනකන් අපි මනුස්ස ලෝකේ සැප විඳී. මේ මනුස්ස ලෝකයේදී කරන නරක දේ නිසා දිව්‍ය ලෝක, මනුස්ස ලෝක වලින් පිරීලා සතර අපායේ වැටෙන්න සිද්ධ වෙයි පින්වත්. අදත් පගා ගහන රජයේ සේවයක් වශයෙන් පඩි අරගෙන ඉන්න යම් පුද්ගලයෝ රජයට ලැබෙන්න ඕන බදු මුදල්, දඩ මුදල් ගෙවන්නේ නැහැ. ඒවා පගා ගහනවා. සියලු දේ හොරකම් කරනවා, රාජ්‍ය දේපොළ හොරකම් කරනවා, මිනිසුන්ගේ දේපොළ හොරකම් කරනවා, දුරාචාරවල යෙදෙනවා, බුරු කියනවා, කේලම් කියනවා, උප්පරවැට්ටි කියනවා, කරනවා, අනුන් තලා පෙළනවා, පුද්ගලික දේ සොරකම් කරනවා, මධ්‍යසාර පෙරනවා, අනුන් ලව්වා ඒවා කරවනවා. මේ වගේ අය කොපමණම් පින්වත්නි අද සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවද? ඒ වගේම පින්වත්නි අද මිනිස්සු ගන්ට සිතා බලන්න, ඔබ ගැන හිතා බලන්න. ඔබගේ ගෙට ඉදිරි පිටින් තියෙන පාර මහ ජනතාව විසින්, රජය විසින් මහ ජනතාවගේ සල්ලි වලින් හදපු පාර. ලිම්පොකුණු බලන්න පින්වත්නි, ඒ දඬු පාලම් බලන්න. ඔබගේ පාරට, ඔබ ගෙදර අතු ගාන රුඩු ටික පාරට දානවා. ගෙදර ඉඳුළු වතුර ටික පාරට හරවනවා. ගෙදර වැසිකිළිය ජරාව ටික පාරවල් වලට, කාණු වලට හරවනවා. ලිඳකට ගියොත් ලිඳ ළඟ විනාශ කරලෙන්නේ. අරන් යන සිම්පු කොලේ, සබන් කොලේ, සෙන්ට් බෝතලේ, සම්පු බෝතලේ, මේවා සියල්ලම ලිඳ ළඟ වීසි කරලා විසිරුවල විනාශ කරලා එනවා. වැවකට ගියත් වැව ළඟ තව කෙනෙකුට නාන්ට වතුර ටිකක් ගන්න පුළුවන් තත්යකට ඇති කරලා එන්නේ නැහැ, විනාශ කරලා එන්නේ. සමහරක් ඒ අසවල් වල මල පහ කරලා එන අයත් අපට අසන්නට ලැබෙනවා. පාරවල් වල හොඳ වාහන වල ලැබුණේ, හොඳ වාහන ලැබුණේ, දේපොළ ලැබුණේ පෙර දුන්න නිසා, පින් කරපු නිසා. මේ ආත්භවයේ ඉන්ටර්කූල වාහන වල ගිහිල්ලා, සැප වාහන වල ගිහිල්ලා කුණු භාජන අරගෙන ගිහින් මහ පාරේ හලන මිනිස්සු අපට අනන්ත අප්‍රමාණ මේ සමාජයේ දකින්න ලැබෙනවා. අසුචි වලවල්, අසුචි බට කාණු වලට දාලා ගම කාණුවල් විනාශ කරන පුද්ගලෝ අපට අසන්නට ලැබෙනවා, දකින්නට ලැබෙනවා. පොල් රොඩු ටිකේ සිටලා, අලු ටිකේ සිට පාරවල් වලට දාලා, ප්‍රදේශ වලට දාලා විනාශ කරන පුද්ගලයෝ ඉන්නවා. shopping bag එකේ ඉඳලා, යෝගට් කෝප්පේ ඉඳලා, පොල් කට්ටේ ඉඳලා පරිසරයට දාලා, කැලෑ වලට දාලා විනාශ කරන පුද්ගලයෝ ඉන්නවා. පුද බිමකට, පන්සලකට ආවත් පින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. නමුත් පින්වත්නි පව් කරගෙන තමයි යන්නේ. එක්කෝ හාමුදුරුවන්ගෙන් වැඩ ගන්නවා, එහෙම නැත්නම් බෝධියට පැන් වඩන්ට ගත්ත භාජන ටිකත් එතන දැම්මා, මෙතන දැම්මා, පහන ගත්තා, පත්තු කරා, කැලේට දැම්මා තියෙන shopping bag ටික. පන්සලාවට පරිසරයම විනාශයි, විනාශ කරනවා. පරිසරයේ රකින්න කියලා තථාගත පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ පරිසරයේ විනාශ වුණ නිසා තමයි අද අපට වතුර ටිකක් බී ගන්න බැරුව තියෙන්නේ. පාරක තොටක යන්න බැරුව තියෙන්නේ. විවිධ භයානක රෝග පැතිරිලා ගිහිල්ලා තියෙන්නේ. වසංගත රෝග පැතිරිලා තියෙන්නේ මේ මිනිසුන්ගේ අකටයුතු කන් නිසායි. එහෙනම් බලන්න පින්වත්නි කොයිතරම් ශාපයක්, පාපයක් සිද්ධ වෙනවද කියලා. පාරට කුණු ටිකක් දාපුවාම පාරේ යන මිනිසු කොයිතරම් ශාප කරනවද? මේ ශාප කොයිතරම් වදිනවද පින්වත්? වස් කවි කියන්නේ කටින්, සෙත් කවි කියන්නේ කටින්. ධර්ම දේශනා කරන්නේ කටින්, පිරිත් දේශනා කරන්නේ කටින්. පරුසබස් කියන්නේ, සම්ප්‍රප්පාප කියන්නේ, හිස් වචන කියන්නේ, බොරු කියන්නේ කටින්මයි. මේ කට නිසාම අපායේ ගිහින් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. නිරේ වැටිලා. යම්පල්ලෝ යවුල් වලින් කට
පසාරුවෙන්ට අඩිනවා පින්වත්නි. මේ කට නිසාම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්න නිවන් ලබන්න හේතු වෙනවා පින්වත්නි. මේ ශරීරයෙන් කරන දේ අනුව දිව්‍ය ලෝක මනුස්ස ලෝකයන්ට නිවන් ලබන්න හේතු වෙනවා. මේ ශරීරයෙන් කරන දේ අනුව සතර අපායේ විඳලා දුක් විඳලා මහා නිරේ වැටෙන්න කල්ප කාලාන්තර ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. මන් දේශනා කරපු නිරේ සම්බන්ධ සතර අපා ගැන දේශනා හොඳට අහලා ඒ අනුව ඔබ පින් කරනවාද පව් කරනවාද පින් කරලා ස්වර්ගය යනවාද පව් කරලා අපාය යනවාද කියලා ඔබලා පොඩ්ඩක් සිතා ගන්න. පින්වන්තේ තමන්ගේ ගේ ළඟ තියෙන පාර සුද්ධ කරන්න රජේ එනකම් බලන් ඉන්න එපා. රජේ සේවකයෝ එනකම් බලන් ඉන්න එපා. රටේ රජුරෝ පාර සුද්ධ කරලා දෙනකම් බලන් ඉන්න එපා. තමන්ගේ ගේ ළඟ පාර ඉදලක් කරන කොස්සක් අරගෙන සුද්ධ කරන්නට මහන්සි ගන්න. ඔබට ඒක දිව්‍යමය ඒ අද්දකින් පාරක් අතු ගන්නවා නම් ලිඳක් සුද්ධ කරනවා නම් පුද බිමක් අතු ගන්නවා නම් පාරත් තොටක් සුද්ධ කරනවා නම් තවත් පොදු දේපලක් සකසනවා නම් පිරිසුදු කරනවා නම් ඒ දිව්‍යමය බවට පත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ පින දිව්‍ය ලෝක සැප සම්පත් ලබා දෙන්න හේතු වෙනවා. එහෙනම් තමන්ගේ ගේ ළඟ පාර අතු ගන්නට පිරිසිදු කරන්න කවුරුවක් කරකම් බලන් ඉන්න එපා පින්වත්නි. පින් කෙතක් ළඟට තියෙන පින් ටික කාටවත් කරන්න දෙන්න කවුරුක් කරනකම් බලන් ඉන්න එපා. ඒ පින් ටික තමා කරගන්න පින්වත්නි. මේවට මුදල් යන්නේ නැහැ. කුණු වෙන ශරීරය මේ ශරීරයේ මහ පොළොවට කුණු වෙලා යනවා. නිල මැස්සන්ට ඉහඳ යන්න, සුනකයන්ට බල්ලන්ට ගිජු ලිහිණියන්ට නිල මැස්සන්ට ආදි පණුවන්ට අයිති වෙන මහා සෝනට අයිති වෙන්නේ මේක. ඒ මහා සෝනට අයිති වෙන්න ඉස්සර වෙලා නිල මැස්සන්ට සුනකයන්ට බල්ලන්ට ආහාරයක් වෙන්න ඉස්සර වෙලා මේ කුණු වෙන ශරීරයෙන් වැඩ ගන්න පින්වත්නි. මේ කුණු වෙන ශරීරයෙන් වැඩ ගත්තොත් අපටත් මේ කුණු වෙන ශරීරය දාලා දිව්‍ය සප සම්පත් තම දිව්‍ය ශරීර ලබා ගන්න පුළුවන් වෙනවා පින්වත්. ඒ වගේම පින්වත්නි තමන් හදා වැඩු දස මාසයක් නව මාසයක් කුසේ තබාගෙන තමන් හදා වැඩු ආදරණීය අම්මට තමාට කණ්ඩ බොණ්ඩ හොයලා ගෙනත් දුන්න තමාගේ ආදරණීය පියාට සලකන්ට අමතක කරන්න එපා පින්වත්. සමහරක් තමන්ගේ අම්මා පියා දාලා රටවල් වල ගිහිල්ලා සැප විඳිනවා. තමන්ගේ අම්මා පියා මෙහි අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. දරුවෝ විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුයකම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ යුතුයකම් නොකරපු අයත් අපාවල අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා පින්වත්. බලන්ට පින්වත්නි මග කුමාරයාගේ ගෙදර සිටපු ස්ත්‍රී 4 දෙනා පින් කරගෙන පින්වත්නි දිව්‍ය ලෝකවල යන්ට හේතුණා. තමන්ගේ පෙර ආත්ම භවයේ ස්වාමියා ළඟටම යන්න පුළුවන් වුණා. මනුස්ස ආත්ම භවයේ නම් වින්දේ උදාහරණයක් වශයෙන් සැප වින්දා නම් මහ පොළොවේ වැලියටයක් විතර. එහෙනම් දිව්‍ය භවනට ගිහින් මහ පොළොවේ වැලියටත් වැඩිය සැප නේද පින්වත්නි. මනුස්ස ලෝකේ ඉඳද්දි නම් කන්ට හොයන්න ඕනේ, අඳින්න හොයන්න ඕනේ, සෙන් පවුඩර් ටික ගන්න හොයන්න ඕනේ, කුණු අතුල්ලන්න ඕනේ, නාන්න ඕනේ, රත්තරන් බඩු හොයන්න ඕනේ, පණ දින්න ඕනේ. දිව්‍ය ලෝකවලදී ඒ කිසි දෙයක් නැහැ පින්වත්නි. ඉබේ පහළ වෙනවා. සිතන දේ සියල්ලම ඉබේ පහළ වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරේ දානේ දුන්න අත සීලේ රැක්ක සිත හොඳ දේ කරපු කය ස්වර්ග සම්පත් ලබා දෙන්න ඔබේ ආහාරය ඔබම සොයාගත්තා වූ පුද්ගලෙක් වෙනවා කියලා. අද සමහරක්ට පින් කරන්ට වෙලා මදි.
වෙලා මදි කියලා කියනවා. ඇහුවොත් කියනවා වෙලාවක් නැහැ හාමුදුරනේ පන්සලකට එන්නවත් වෙලාවක් නැහැ. පින් කරන්නවත් වෙලාවක් නැහැ. දරුවන්ගේ වැඩ කරලා ඉවර වෙනකොට කාලය ඉවරයි. කියලා පින්වත්. දරුවෝ මත්තේ මැරිලා ගිහිල්ලා අපායේ තමයි උපදින්න වෙන්නේ පින්වත්. දරුවන්ට කළ යුතු යුතුයකම් තියෙනවා දෙමව්පියෝ. ඒකේ පළවෙනි එක තමයි ශීලයෙන් ගුණයෙන් යහපත් දරුවෝ කරවීම. ඉගෙන ගන්න ඕනේ රස්සාවක් කරන්න ජීවත් වෙන්න ඕනේ නිසා. හැබැයි අපි කවුරුත් මිය පරලෝ යනවා. මිය පරලෝ යනවා අපේ මිය පරලෝ යන වෙලාවේ අපි පින් කරගෙන හිටියේ නැත්තම් අපි අපායේ උපදින්නේ. දරුවන්ට සැලකුවා දරුවෝගේ පස්සේ හිටියා කියලා අපට අපේ දරුවන්ට අපි රැකගන්න ඔබේ දරුවන්ට ඔබ රැකගන්න බැරි වෙයි පින්වත්. පන්සලකට පුදු බිමකට පොයකටවත් එන්නේ නැහැ පින්වත්. පොය දවසවත් පන්සලක් පුදු බිමක් මතක් වෙන්නේ නැහැ. සමහරට පන්සල මතක් වෙන්නේ බෝධිය මතක් වෙන්නේ නක්ෂාස්ත්‍රකාරයෙක් කවුරු හරි කිව්වොත් අපල තියෙනවා කියලා එදාට තමයි බෝධිය මතක් වෙන්නේ පන්සලේ හාමුදුරුව මතක් වෙන්නේ පන්සල මතක් වෙන්නේ. එදාට අවිල්ලා බලන්ට බෝධිය ලෙවකන්නේ විතරයි නැත්තේ. එදාට අපිට හිතෙනවා බෝධිය කරගහන ගෙදර අරන් යයි කියලා. ඒ ටික ඉවරුනාට පස්සේ ආයෙම බෝධිය අමතක වෙනවා පන්සල අමතක වෙනවා. ඒ අයටත් එසේමයි මිය පරලෝ යනකොටත් එසේම තමයි පින කුසලය අත්වෙන්නේ පින්වත්. එහෙනම් අප්‍රමාදීව අනුන් කියනවට නෙවෙයි තමන් මහන්සි වෙලා තමන්ගේ සීලේ ගුණේ කල යුතු යුතුයකම් ටික ඉෂ්ට සිද්ධ කරගන්නට මහන්සි ගන්න පින්වත්. පෙර පින්වතුන් පෙර මිනිස්සු සිල් ගත්තා පින්වත්නි පොය 8කට. අද ඊළඟට ඒක පොය 4 වුණා. ඊළඟට ඒක පොය 2 කරගත්තා මිනිස්සු. ඊළඟට ඒක පොය 1ක් වුණා. 15ක පොය වුණා. අද බෞද්ධයාට 15ක පොයක් නෑ පින්වත්නි. 15ක පොය දවසෙත් දුරාචාර වල යෙදිලා අරක්කු ටික බොනවා, මත්ද්‍රව්‍ය වල shopping යනවා, විනෝද ගමන් යනවා. මේවා තමයි. ඉතින් කොහෙද මිනිසුන්ට පින්වත්නි. පින්වත්නි කියන නාමයත් කියන්ට බැරි වෙන්න පුළුවන් පින්වත්නි අද සමාජයේ ගොඩක් අය කරන දේ බලනකොට. ඒක නිසා අපි කාටවත් බැනවැදීවත් කවුරුවත් කියනවටත් නෙවෙයි පින් කරන්නේ. කාටවත් නවත්තන්න බෑ අපාය යන ගමනක්වත් කාටවත් නවත්තන්න බෑ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, ස්වර්ගය යන ගමනක්වත්. ඒක නිසා මේ සියලු දේ අහලා අපි පෙර පින් කරපු නිසා මනුස්ස ලෝකේ ඇවිල්ලා මනුස්ස ලෝකේ මෙපමණ අපි සැප විඳිනවා. නමුත් දිව්‍ය ලෝකේ සැප ගත්තාම මනුස්ස ලෝකේ සැපයි, සැප විඳිනා වූ මනුස්ස ලෝකේ සැප විඳිනා වූ පුද්ගලයෙකුගේ සැපයි, දිව්‍ය ලෝකේ සැප විඳින දෙවියන්ගේ සැපයි ගත්තාම මනුස්ස ලෝකේ උපරිම සැප විඳින පුද්ගලයෙකුගේ සැපත මහ පොළොවේ වැලි යටයක් විතර පින්වත්නි. මහ පොළොවේ වැලි වලට වැඩිය සැප විඳිනවා දිව්‍ය ලෝකවල දෙවියෝ. එසේයින් පින්වත්නි අපි මනුස්ස ලෝකේ ලබා ගන්නට අනන්ත අප්‍රමාණ බහවල් වල දුක් විඳින්න ඇති. අපට හැබැයි එය තේරෙන්නේ නැහැ. ඒක නිසා අපට ලැබුණු මේ පොඩි සැපත විඳගෙන අපි උද්ධාමයටපත් වෙලා කටයුතු කරනවා. පින් දහම් කරගන්නේ නැහැ. අපිට නොදැනී කොයි වෙලාවේ මාරයා අපි වසඟ කරගෙන මහ පොළොවේ සෝනට ඇදදමයිද දන්නේ නැහැ පින්වත්නි. ඊට ඉස්සර අප්‍රමාදීව පින් කරගන්න පින්වත්නි. පින් කරගෙන සංසාර භව කතරින් එතර වෙන්න මාන්සි ගන්න කල යුතු යුතුයකම් කරගෙන පළවෙනිම යුතුයකම් කරගන්න තමන්ට පින්වත් තමන් පින් දහම් කරගන්න දාන සීල භාවනාවේ ජීවත් වෙලා
මේ සංසාර භව කතරින් ඈතර වෙන්න ස්වර්ග මෝක්ෂ ලබා ගන්නට මානසි ගන්නට. එහෙනම් ඔබලාට අද මම දේශනා කරේ තථාගත සම්මා සම්බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ ශක්‍ර භවනේ ශක්‍ර දේවේන්ද්‍රය වෙල උප්පත්ති ලබන්ටත් දිව්‍ය ලෝකවල උප්පත්ති ලබන්ටත් හේතුණා වූ කරුණු කාරණා රාශියයි. එසේ තථාගතයන් වහන්සේ ලිච්ඡවි පඬිතුමාට මේ දේශනාව දේශනා කරලා මම ශක්‍ර දේවේන්ද්‍රයක් දන්නවා. ශක්‍ර දේවේන්ද්‍රයා එක්ක කතා කරලා තියෙනවා. මං ශක්‍ර දේවේන්ද්‍රයා වන්ට කරන්නා වූ සත්‍ය විද ශීලය ගැනත් මං හොඳට දන්නවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. මාළිය එදා ඒ ශක්‍ර දේවේන්ද්‍රයා උනේ කවුරුත් නෙවෙයි මාළිය. ඒ මග කුමාරයා උනේ කවුරුත් නෙවෙයි. ඒ මග කුමාරයා උනේ දා මේ තථාගත මේ දේශනා කරපු සම්මා සම්බුද්ධ මමම තමයි කියලා සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ දේශනාව නිම කර වදාලා සේක පින්වත්නි. සියලු දෙනාට මේ දේශනාව සංසාර භව කතරින් ඈතර වීම මේ පින් හේතු වාසනා වේවා. ittavataච්ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේන නොනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය දරුවේ මහනුවර මහරෝහලේ සේවයේ නීතු වෛද්‍ය SCB තල්ගහගොඩ මහතා සහ එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු DR සිරෝමි තල්ගහගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි, ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත්තා පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩු මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර භව කතරෙන් ඉතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු. යන්දුන් නිමිත්තං අවමංගලං ච
यो चामनाको सकुनस्स सन्धो पापं गहो दुःसूपिनං अकन्तं ධම්මානුභාවේන විනාශමින්දු යන්දු නිමිත්තං අවමංගලංච යෝ චාමනාකෝ සකුනස්ස සන්ධෝ පාපං ගෝ දුස්සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු නක්ඛතයක භූතානං පාපංගා නිවාරණ පරිත්‍යාසානුභාවේන හන්දුතේ සංඋපන්දවේ ඒතේන සච්ච වංජේන සම්බ භය විනස්සතු සම්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වංජේන සම්බරෝග විනස්සතු ඒතේන සච්ච වංජේන සොත්තිතේයෝතු සම්බදා ඒතේන සච්ච වංජේන පාසුතං රතනත්යං ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්බදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මිහි සීලමන්තං ගුණවන්තං පුඤ්ඤං පත්තිතුං වන්දී තුංවරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං සබ්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං දානං දදන්තු සද්ධාය සීලං රක්칸තු සම්පදා භාවනා බීරතා උන්දෝ ගච්ඡන්තු දේවතා ගතා ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේන නුනාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං
අරන්තානන්ත තේජේන රක්කං බන්දාමි සම්බසෝ. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමට මෙම පින හේතු වාසනා වේවායි එක සිතින්ම අප ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.